ආකාර තැටියක තැටියක් සමාන කේන්ද්‍රික ඛණ්ඩ තුනකට බෙදා. හරිනේ. ඒ එක එකෙහි රතු නිල් කහ වර්ණය ආලේප කර තැටියේ කේන්ද්‍රය සවි කර ඇති දර්ශකයක් කරකැවීමෙන් පසු එම දර්ශකයේ අඳින ස්ථානයේ වර්ණය අර ටීවී කියන්නේ වගේ එනවනේ මේ කරකවනවා නේද? මේ මහජන සම්පත වගේ වගේ තියෙනවනේ කරකවන සීන් තියෙනවනේ. අන්න එහෙම ගත්තා මේක. මෙහෙම ගානට වෘත්තයක් අරගෙන තැටියක් අරගෙන සමාන කේන්ද්‍රික ඛණ්ඩ වලට එහෙම කඩනවා මෙහෙම. කඩලා මෙතන රතු මේක නිල් කහ. ඔන්නෝම තියෙනවා. ඊට පස්සේ මේක මැද්දේ මෙහෙම තියෙනවා. ඊතරක් ඔන්නෝම තියෙනවා. ඔය කේස් එකක් තියෙන හරිනේ. ඔන්නෝම එකක් තියෙනවා. එතකොට දැන් මේකේ අපිට මොනවද හම්බෙන්න පුළුවන් මේ S සමාන දෙන්න පුළුවන් S සමානයි රතු පුළුවන් නේ ඊට පස්සේ නිල් කහ රතු නිල් කහ ඒ වර්ණයෙන් අපෙන් අහන්නේ වර්ණය මේ තුනයි තියෙන්නේ දෙවෙනි එකේ ඊට පස්සේ බලමු තුන්වෙනි එක ක්‍රිකට් තරගයකදී පිටිපහරින් ලැබෙන ලකුණු සංඛ්‍යාව නේ පිටිපහරකින් ලැබෙන ලකුණු සංඛ්‍යාව මොනවද හම්බෙන්න පුළුවන් ක්‍රිකට් තරගයක S කියන්නේ සියලුම ලකුණු නේ එක හම් වෙන්න පුළුවන්. එක තියෙනවනේ. සිංගල් එක තියෙනවනේ. දෙකක් පුළුවන්. තුනක් පුළුවන්. හතරක් පුළුවන්. පහක් පුළුවන්ද? පහක් වෙනවනේ. අයි දැන් මෙහෙමනේ. දැන් ඔන්න මේ සිංගල් එකක් ගන්නවා. එක ලකුණක් ගන්නවා හරිනේ. ගහලා දුවනවා මේ අනිත් පැත්තට දුවනවා. දුවද්දි මොකක්ද වෙන්නේ? අර ෆීල්ඩ් දානවා බෝල කෙලින්ම දානවා මෙතනට. ඊට පස්සේ මේ ස්ටම්ප් එක විස්සලා යනවා හතරට යනවා. හතර සීමාවට යනවා. බෝලේ. තර කීයක් හම්බ වෙනවද? පහක් හම්බ වෙනවනේ. පහක් හම්බ වෙනවද දන්නවනේ වගේ නේ. එතකොට මේ දුවපු එකයි මේ ගිය හතරයි එක්ක පහක් හම්බ වෙනවා. ඒතර පහක් එන්න පුළුවන් හරි. 6 එන්නත් පුළුවන්. ඔන්න ඔහොම තියන්න පුළුවන් හරි. S මේ ටිකේ. ඊළඟට තමයි බලමු මේ දෙවෙනි එක. දෙවෙනි ගාන. පහත් එක් සිද්ධි මොනවාද? දෙවෙනි එකේ මොකක්ද දාන්නේ? පාදක සිද්ධිය සරලද නැත්නම් සංයුක්ත කියලා නේ. සරලාට සංයුක්තාට. එතකොට පළවෙනි එක එකේ ඒ මොකද කියන්නේ 1 සිට 4 දෙක අංක යතු චතුස්තල ලාභ ගැටයක් නේ. උඩ දැමීමේදී අංක 3 ලැබීම. අංක 3 ලැබීම. ඒ කියන්නේ 1 ඉඳන් 4 වෙනකම් මෙහෙම අංක තියෙනවා. 1 2 3 4 අංක 4ක් තියෙනවා. 4න් අංක 1ද 3 ලැබීම. අංක 3 කියන්නේ එකයි තියෙන්නේ. ප්‍රතිඵල එකයි තියෙන්නේ. අංක 3 ලැබීම. එහෙනම් මොකද්ද? ප්‍රතිඵල එකක් තියෙනවනම් මේක මොකද්ද? මේක සරල. සරල සිද්ධියක් නේ. ඊළඟට B එක. B එක මොකද? ඔත්තු සංඛ්‍යාවක් ලැබීම නේ. ඔත්තු සංඛ්‍යාවක් කියන්නේ. දැන් මෙතන 1 2 3 4 අංක 4ක් තියෙනවා. 4න් ඔත්තු වෙන්නේ මොකද්ද? 1 3 1,3. එතකොට මෙතන මොකද්ද සිද්ධි කීයක් තියෙනවද? සෝරි අවයව කීයක් තියෙනවද? අවයව දෙකක් තියෙනවා. දෙකක් කියන්නේ නම් මේක මොකද්ද? එහෙනම් මේක අනිවාර්යෙන් සංයුක්ත වෙන්න ඕනේ. සරල සිද්ධියක් නෙවෙයි. හරිනේ. ඊට පස්සේ අගින් මොකද්ද කරන්නේ? C අකුර ලැබීම. C අකුර ලැබීම. ඒ කියන්නේ එකයි තියෙන්නේ. එකයි අවයව එකයි තියෙන්නේ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම සරල වෙන්න ඕනේ. එකයින් තියෙන්නේ. ඊළඟට ගියා ස්වර අක්ෂර. මොනවා ස්වර කියන්නේ? ස්වර කියන්නේ මේ ඉංග්‍රීසි වල මොනවා vowels කියලා කියන්නේ. ස්වර මොනවා තියෙන්නේ? A E විතරයි. A සහ E දෙකක් තියෙනවා. එහෙනම් මේක සංයුක්ත සිද්ධියක් නේ. දෙකක් තියෙනවා මේක සංයුක්ත. මේක සරල. ඒතර සංයුක්ත. කියන්නේ නේද අවකාශය. ඒ කියන්නේ අපිට පුළුවන් හම්බෙන්න මොනවද හම්බෙන්නේ මේක. ඉස්සෙල්ලාම එන්න පුළුවන් එක පුළුවන් 2 3 4 5 6 7 8 ඔය වගේ කාණ්ඩ 8ක් තියෙනවානේ. මේ තියෙන සියලුම ප්‍රතිඵල ටික S. එතකොට මේකේ A වල අහන්නේ මොකද්ද? මේක ඩේටාබේස් එකක් දාලා තියෙන්නේ. අද ප්‍රශ්නයක් අහලා තියෙනවා.
ඊළඟට අපි බලමු ඒ බලමු අංක 4ට අංක 4ට වැඩි සංඛ්‍යාවක් ඇති කාඩ් පත ලැබීමේ සිද්ධිය ඒ නම් ඒ ලියන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද අංක 4ට වැඩි ඒවා. එහෙනම් 4 එන්න බෑ හරි. එහෙනම් 5 එන්න පුළුවන් 6 එන්න පුළුවන් 7 8 මේ තියෙන ඒ සිද්ධිය. දැන් මේක මොකද්ද මේක සරල සිද්ධියක් නෙමෙයි හරි. සංයුත සිද්ධියක් මේක. 4ක් තියෙනවා අය. ඊට පස්සේ ඒ සිද්ධිය ඇති මොකද්ද? දැන් මේ B අපි දෙවනි. දැන් මේක තමයි අලුත් සිද්ධිය. ඒ සිද්ධිය ඇති පළවෙනි ලියන්න. ඔය සිද්ධි පහක් ලියන්න. ඒ කියන්නේ දැන් මෙයාට අදාළ සරල සිද්ධි පහක් ලියන්න ඕනේ. මොනවද තියෙන්න පුළුවන්? පහ විතරක් ගන්න හම්බ වෙනවා අපිට පහ විතරක්. ඔන්න පළවෙනි එක. පහ විතරයි. ඊළඟට දෙවෙනි එක 6 විතරයි. ඊට පස්සේ 7 විතරයි. ඒක සරලයිනේ. 8 විතරත් ඒකක් සරලයි. දැන් ඒතර මේ 4ක් ලියලි ඉවරයි. තව එකක් ඕනේ. 5ක් තියෙනවා. ඒක ගන්නේ කොහොමද? ඒක ගන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම අපි ලියන්න ඕනේ මේක මේ. ඔව් ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සලා දිනවනේ. මොකද ප්‍රශ්නයක් හරි තියෙනවද? එන අහන්න බෑ. ඕනම කුලකයක අනිවාර්යයෙන්ම මෙන්න මෙයා තියෙනවා. මේකට මොකද්ද නමක් කිව්වා නමයක් කිව්වා මොකද්ද? මේක ශූන්‍ය කුලකේ හරි. ශූන්‍ය කුලකේ. ඒක අනිවාර්යෙන් උපකුලකයක් වෙනවා. ඕනම කුලකයක හරි. ලියන්න කිව්වොත් එimhe ප්‍රධාන මේ 5 ලියනවා 6 ලියනවා 4 ලියනවා 8 ලියනවා. අමතරව මේ අනිවාර්යයෙන්ම තියෙනවා. කොයි ගියත් අනිවාර්යයෙන්ම සෙට් වෙනවා ඒක. يعني මේක හිස් මුකුත් නැහැ හරි හිස් තියෙනවා. එහෙනම් මේක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ මේ තමයි 5. ඔය දිනේ 5. 4 දැන් මෙහෙම තුඩු තියෙනවා. තුඩු වල අපි ලියමු මේ පරීක්ෂණය ලියමු S ලියමු ඉස්සෙල්ලම 1 2 3 4 5 6 7 8 9 10 තුඩු 10ක් තියෙනවා නේ සංඛ්‍යා 10ක් හම් වෙන්න පුළුවන් නීති අවකාශයේ ඊළඟට තියෙනවා ඔන්න ලිව්වා ඒක පළවෙනි එක අහලා තියෙනවා දෙවෙනි එක මොකද්ද සමතු සංඛ්‍යා නේ ආ කියන්නේ වර්ග සංඛ්‍යා ටික ගන්න ඕනේ මේක අපි සිද්ධිය ගමු x කියලා මොනවද හම් වෙන්න පුළුවන් පළවෙනි එක හම් වෙන්න පුළුවන් නේ 1 පරයි 1යිනේ ඊට පස්සේ දෙවරක් 2 4යි තුන් වරක් 3 9යි මේ දිනේ සංඛ්‍යා ටික 1 4 9 16 ඔහොමනේ යන්නේ 1 පරයි 1යි දෙවරක් 2 4යි තුන් වරක් 9 හතරක් 16යි පස්වරක් 25යි ඒත් අපිට ඕනේ හම් වෙන මෙන්න මෙච්චරයි නේ තුනක් හම් වෙන්න පුළුවන් ඊට පස්සේ අහලා දෙනවා මේ අවයව ලියා මේකේ අවයව ලිව්වා nx අගයව ගන්න ඕනේ nx කියන්නේ මොකද්ද මේ n කියන්නේ මොකද්ද අවයව සංඛ්‍යාව අවයව ගණන x වල අවයව ගණන ඒක තමයි මේකෙන් කියන්නේ මේ x කුලකයේ තියෙන අවයව ගණන කීයද 1යි 2යි 3යි තුනක් තියෙනවා අවයව ඊට පස්සේ සම්භාවිතාව අහනවා px සම්භාවිතාව අර ඉස්සලවන් කරේ සූත්‍රය වලද px සම්භාවිතාව ගත්ත කොහොමද px සමානයි px සමානයි nx බෙදීම ns pa සමානයි na බෙදීම ns වගේ px සමානයි මෙතන x නම් මෙතනත් x දාන්න මෙතන b තිබ්බොත් මෙතන b pb සමානයි nb බෙදීම ns හරිනේ ඒ වගේ px නම් nx ns කියන්නේ මොකද්ද x වල අවයව ගන්න 3යි බෙදීම ns කියන්නේ මේ සම්පූර්ණ නිර්දේශාංශය අවයව ගන්න 10ක් තියෙනවා 3 බෙදීම 10 එන සම්භාවිතාවය හවුවොත් ඒවා 3 බෙදීම 10යි ඔන්න ඔහමයි නේද හරි දවක ප්‍රශ්නයක් තියෙනවා අහලා බලන්න එතකොට දැන් මේව ලියාගමු දැන් අපි මේකට ඕනේ මේව ගන්න කුලකයක් ගන්න මේක අපි ගමු a කියලා මේ a කුලකය නැත්නම් a සිද්ධිය මේක b සිද්ධිය ඔහොම ගන්නවා මේක e ඊනේ එප්සයිලන් මේ කියන්නේ ඒ කියන්නේ මේක සාරවත්ත කුලකය මේ කියන්නේ සාරවත්ත කුලකය හරි එතකොට දැන් සිද්ධියක මේලය කියන්නේ මොකද්ද ඡේදනේ සරගම ඡේදනේ ගමුකෝ ඡේදනේ ඒකට අපි කියනවා මෙහෙම ඡේදනේට අපි ලියනවා මෙන්න u එකේ අනිත් පැත්ත ලියන්නේ මේ තියෙන්නේ ඒකේ මේ අංකනේ හරිද අංකනේ කොහොමද u එකේ අනිත් පැත්ත ඡේදනය මේ තේරුම මොකද්ද පොදු
පොදු ප්‍රදේශයකින්. හරි. නැත්නම් අවයව ටික හරි ප්‍රදේශය. ඒ කියන්නේ පොදු ඡේදනය කියන්නේ. ඊළඟට අපිට ගන්න පුළුවන් මේලේ. මේලේ කියන්නේ මේ U වගේ. මේක අනිත් පැත්ත ඡේදනය. හරි. මේලේ කියන්නේ ඒක තේරුම මොකද්ද? එකතු කිය. ඒක එකතු කරනවා. මුල් ප්‍රදේශෙම එකතු කරනවා. හරිනේ මේලේ කියන්නේ ඒක තේරුම. එතකොට දැන් උලක පාඩමේ තිබ්බා මෙහෙම එකක්. මේ ප්‍රදේශයේ අපි හිතමු N1 කියලා අවයව ගන්න. මේ N2 අවයව ගන්න. මෙතන N3. හරි. එතකොට ඇත්තෙම NA කියන්නේ මොකද්ද? NA කියන්නේ මේ ඒ සම්පූර්ණ ඒ කුලකයේ අවයව ගන්න. කීයද? N1 දන N2. N1 දන N2. ඊළඟට NB කියන්නේ මොකද්ද? සම්පූර්ණ B කුලකයේ. ඒ කියන්නේ මේ වෘත්තේ අවයව ගන්න. N3 දන N2 නේ N3 දන N2 කොහොමද තියෙන්නේ? ඒතර අපිට අහුවොත් එහෙම මේකේ මේලේ අහුවොත් එහෙම NA මේලේ B A මේලේ B කියන්නේ මොකද්ද? මේලේ මේලේ කියන්නේ මොකද්ද? එකතුව. ඒ කියන්නේ A හා B එකතුව මුළු එකතුව. ඒ කුලකේ සම්පූර්ණ එකයි B කුලකේ සම්පූර්ණ එකයි එකතුව. සමානයි මොකද්ද? සමානයි මේ තුනම පේනව නේද? සමානයි N1 ධන N2 ධන N3. ඕවනේ. දැන් මම මේක පොඩි මේ වෙනසක් කරනවා මේකට. දැන් මේව අපි තේරෙනවනේ මේක. මේලේ කියන්නේ සම්පූර්ණ එකතුව. මේ කොටසේ තුනේම එකතුව N1 N2 N3. දැන් මෙහෙම වැඩ කරන්න පුළුවන්. N1 ධන N2 ගන්නවා. හරි ඊට පස්සේ මෙයා කොට මම වරහණක් දානවා. ඊළඟට N3 වලටත් තව N2 එක වැඩියෙන් දා ගන්නවා මේ. දැන් අපි ගාව තිබ්බේ N1 N2 මෙතන තියෙනවා. ඒක මෙහෙම ලිව්වා. N3 එහෙම ලිව්වා. වැඩියෙන් N2 එකක් දා ගන්නවා මේ. මම අතින් දාගත්ත N2 එක වැඩියෙන් දැම්මා. හරි වැඩියෙන් දැම්මා. එතකොට මේක වැඩියෙන් දාපේ අයින් කරන්න එපා නේ. මේක අඩු කරලා දාන්න. N2. දැන් හරි දැන් ෂේප් නේ දැන් මේ N2 ට මේ N2 කැපිලි කරලා N1 N2 N3 නිකම්ම හැදෙනවා. මේ මුල එක මෙතන හැදෙනවා. හරි. මේක වැඩියෙන් දැන් මේක. එතකොට දැන් බලන්න N1 and N2 කියන්නේ මොකද්ද? මේදී N1 N2 කියන්නේ NA. මේ කොටසේ අපිට එනවා NA කියලා. ඒ කියන්නේ ඒ කොටසේ ඒ කුලකේ අවයව ගන්න. ධන N2 N3 N2 කියන්නේ මේ N3 ධන N2 කියන්නේ NB. B කොටසේ නැත්නම් B කුලකේ අවයව ගන්න. ඊන N2 කියන්නේ මොකද්ද? මේ N2 වෙනවා. N2 කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ A ඡේදනය B නේද? ඒ කියන්නේ A ට සහ B ට පොදු ප්‍රදේශය තියෙන්නේ පොදු ටික මේ තියෙන්නේ. එහෙනම් මේ තියලා තියෙන්නේ මොකද්ද? A ඡේදනය B තියලා තියෙන්නේ. එහෙනම් උත්තරයක් එනවා මේ වගේ නේද? N A මේලේ B සමානයි කියලා. මේලේ සමානයි NA ඉඳන් NB ඍණ මොකද්ද? A ඡේදනය B. හරි? මේ ටික. තේරුණානේ? N1 N2 කියන්නේ මේක. NA N2 N3 N2 කියන්නේ NB ඍණ N2 කියන්නේ A ඡේදනය B. ඔව්. කියනවා. හරි. එතකොට දැන් මෙහෙම ලියන්න පුළුවන්. දැන් මොකද මම කරන්නේ? දැන් මම මේක මේ සම්පූර්ණ ගාන බෙදනවා NS වලින් බෙදනවා. NS. මෙයා බෙදලා NS වලින්. මෙයාත් NS වලින්. මෙයාත් NS. දැන් මොකද්ද හැදෙන්නේ? N A මේලේ B බෙදීම NS. NA බෙදීම NS. NB බෙදීම NS නේද? ඍණ NA ඡේදනයේ B බෙදීම NS. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ මෙහෙමයක් තියපා කියලා. හරි සම්භාවිතාවය. PA සමානයි NA බෙදීම NS කියලා. මෙතන එනම් මෙතනත් තිබ්බනේ. මෙතන B ආවොත් මෙතන B ආ සම්භාවිතාවය සූත්‍රය හරිනේ. මෙතන මොකද්ද ආවන්න තිබ්බන ඒත් මෙතනත් ආවන්න එනවා. හරිනේ. ඕන එකත් මෙතන එනවා. හරිද? මෙතන අපි හිතමු A මේලේ B තිබ්බා කියලා.
ඒ මේලේ B තිබ්බා එහෙනම් මෙතනත් එන්නේ ඒ මේලේ B තමයි. තේරෙනවද? එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ? මේ සම්භාවිතාව තියෙන්නේ. NA සිද්ධිය බෙදීම ns කියන්නේ මේ තියෙන්නේ P සම්භාවිතාව. P A මේලේ B සමානයි. මෙතන NA බෙදීම ns කියන්නේ මොකද්ද? PA NB ns කියන්නේ PB P සම්භාවිතාව. මෙතන NA ඡේදනයේ B ns කියන්නේ P ඡේදන A ඡේදනයේ B. එයාගේ සම්භාවිතාව. එහෙනම් මෙන්න මේක තමයි උත්තරේ. මේ තමයි සූත්‍රය. මේ තමයි සම්භාවිතාව සූත්‍රය. මේකත් ඕනේ හරි මේකත් කුලක සූත්‍රය මේ තියෙන්නේ. මේ කුලක මේ සම්භාවිතාව දෙකම අනිවාර්යයෙන්ම ඕනේ හරි සම්භාවිතාවල. ඒතර මේලය කියන්නේ P ඡේදන PB ඍණ ඡේදනය කියන්නේ. දැන් මාතෘකාව අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධියයි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. ඒකේ මොකක්ද තේරුම? බහිෂ්කාර. මේකට තව කියනවා තව වචනයක් කියනවා මේ මෙහෙම. වියුක්ත කියලා හරි. වියුක්ත කියන්නේ මොකද්ද? වෙන් වෙච්ච හරිද? වෙන් නුවේ හරිද? يعني කිසි සම්බන්ධයක් නැහැ. කිසි සම්බන්ධයක් නැහැ. හරි ඔක්කොම වෙන් වෙලා තියෙන්නේ. මේ වගේ අපි ගාවත් මේ උදාහරණ බලන්න මේ වගේ. මෙන්න A මෙන්න B සම්බන්ධයක් නැහැ හරි. AB තේරුණානේ? එහෙනම් මේක දැන් අපිට කියන්න පුළුවන් A සහ B මොකද්ද? අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියන. හරි ඒක කොහොමද අපි ලියන්නේ? මෙහෙම ලියන්නේ. හරි යම් සිද්ධි දෙකකට හරිද? දෙකට හෝ ඊට වැඩි ගන්නකට හරි? එකකට හෝ ඊට වැඩි ගණනක මොකද්ද ගණනක පොදු අවයවනේ. දැන් මෙතන පොදු මුකුත් නැහැ නේ. ඉස්සෙල්ලා මං කිව්වේ ඡේදනය කියලා කියවනේ. පොදු අවයව පොදු මුකුත් නැහැ. පොදු අවයව නොමැතිනම් නැත්තම් මොනවද එනවා? ඒවා මොකද්ද? ඒවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වේ. හරිනේ සම්බන්ධයක් නැහැ කියලා තමයි කියන්නේ. මේකේ අංකණය මොකද්ද? අංකණය වෙන්නේ A ඡේදනය B. ඒ කියන්නේ පොදු මුකුත් නැහැ. බිඳුවයි. මේ මොකද්ද මේ තියෙන්නේ? මේකෙන් අපි කියන්නේ ශූන්‍යයි කියලා. හරි ශූන්‍ය කුලකේ. ශූන්‍ය. සම්භාවිතාවට සම්භාවිතාව බිඳුව වෙනවා. සම්භාවිතාව බිඳුවයි. කුලකේ මොකුත් නැහැ කියන්නේ සම්භාවිතාවෙන් නැහැ බිඳුවයි. දැන් අපි මෙන්න මේ ගත්ත එක PA මේලේ B සමානයි. PA ධන PB. මෙතන මොකද්ද වෙන්නේ? මේ තියෙන්නේ මොකද්ද ඡේදනය? ඒක බිඳුව වෙනානේ මේ කොටස බිඳුව. එහෙනම් මෙතන මේක අයින් වෙලා මේ අලුත් සූත්‍රය මේක. මේලේ බිඳුව වෙනවා. ඒක අයින් වෙනවා. අයින් වෙන්නේ කොහොමද තේරෙන්නේ? අයින් වෙන්නේ අනිවාර්යයෙන් මෙතන A හා B මොකද අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර විතරයි. හරි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් විතරයි මේව ලියන්න පුළුවන්. නැත්තම් මේ සාමාන්‍ය මේ සූත්‍රය මේක. හරි. බහිෂ්කාර වුණොත් තමයි මේක ලියන්න පුළුවන්. හරිනේ? අනුපූරක සිද්ධි. අනුපූරක. මේ කොහොමද කියන්නේ? යම්
යම් කුලකයකට අයත් නොවන. කුලකයට අයත් නොවන. අයත් නැති ටික හරිනේ. අයත් නොවන. නොවන නමුත් මොකටද? සර්වත්‍ර කුලකයට අයත් වෙන. හරි. සර්වත්‍ර කුලකයට අයත්. අයත් වන. අයත් වන සිද්ධිය. සිද්ධිය නැත්නම් කුලකය. ලියමු කුලකය කියන්නේ කුලකය කියලා. මෙතන අපි සිද්ධිය ගත්තේ සිද්ධියක් ගමු. සිද්ධිය සිද්ධි හරිද? අනුපූරක සිද්ධිය වේ. අනුපූරක වේ හරිනේ. ඒ කියන්නේ මේ වගේ දැන්. දැන් අපි ගත්තොත් මේක අපි අංකණය කොහොමද ගන්නේ? මේ අංකණය ගන්නේ දැන් අපි ඒ ගත්තොත් එහෙම සිද්ධිය ඒ කියලා. ඒ අනුපූරකය උඩින් මොනනම් පොඩි ඉරක් ගන්න. උඩින් ගන්න. හරිනේ. දැන් මෙහෙම ගත්තොත් එහෙම උදාහරණයක්. මෙහෙම අපි අඳිනවා. මේ කුලකේ හරි. ඊට පස්සේ මෙතන තියෙනවා සිද්ධියක් තියෙනවා B කියලා. B. දැන් අපිට ගන්න ඕනේ B අනුපූරකය. මේ B අනුපූරකය. ඒ කියන්නේ මොකද B ට අයත් නොවන. B ට අයත් නොවන නමුත් සර්වත්‍ර කුලකය නෙමෙයි සම්පූර්ණ කුලකයේ තියෙන එක. ඒ කියන්නේ B ට අයත් නොවන එළිය ටික මේ ඉතුරු ටික. මේ තියෙන එළිය. තේරෙනවනේ? ඒතර මේ ටික තමයි B අනුපූරකය වෙන්නේ. ඊට පස්සේ තව එකක් ගමු. මෙන්න තව එකක් ගන්න. දැන් දෙකක් තියෙනවා හරිද? මෙයා A ගන්නවා මෙයා B ගන්නවා. ඒතර අපිට ඕනේ A මේ A ඡේදනය B. හරිනේ ඒ කියන්නේ මොකද්ද? මේ කියන්නේ පොදු කියන එකනේ. A ට සහ B ට පොදු පැත්ත මේ තියෙන ප්‍රදේශය මේකනේ. ඒ සම්පූර්ණ එකට අනුපූරකයි. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රදේශයට අයත් නොවන ඉතුරු ටික. මේ තියෙන්නේ මේ ඡේදනය B නේ මේ තියෙන්නේ. මේ තියෙන ප්‍රදේශය නේද? ඒතර මොකක්ද අපෙන් අහන්නේ? ඒකේ අනුපූරකය. එහෙනම් මෙයා නැතුව ඉතුරු ටික මේ. ඔන්න ඉතුරු ටික. මෙන්න මේ ටික තමයි අපිට ඕනේ. එනවනේ.